right screen එක share කරා ඔව් right එතකොට ගිය සතියේ වෙනකන් අපි කතා බහ කරා word වල තියෙන ගොඩාක් facilities right දැන් විභාගෙට මේ word ගැන දේවල් කතා බහ කරන්න එනකොට අපි බලා ගන්න ඕන දේවල් තමයි මේ tools ටික tools වලින් මොනවද word වල කරන්න පුළුවන් මම කලිනුත් මේක කියලා ඇති word වලට අදාළව ප්‍රශ්නයක් අහනකොට ඒක එක තනි ප්‍රශ්නයක් අහන්නේ නැහැ අපි කියන්නේ second paper එකේ ඔයගලන්ට පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි තව ප්‍රශ්න 4කට පිළිතුරු ලියන්න වෙනවා එතකොට ඒ ප්‍රශ්න වල පළවෙනි ප්‍රශ්නේ කොටසක් විදිහට තමයි word ගොඩක් වෙලාවට එන්නේ ඒ වගේම තමයි අපි මේක ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අපෙන් අහන ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි මේගොල්ලෝ අදාළ ටූල් එකක් දීලා ඒ ටූල් එකෙන් මොනවද කරන්න පුළුවන් කියන එක අපෙන් අහනවා. නැත්නම් ඒකේ අනිත් පැත්ත අහනවා. අපිට යම්කිසි කාර්යයක් දීලා ඒ කාර්ය කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ටූල් එක මොකක්ද? ඒක MCQ වලත් ඒ විදිහට අහනවා. ඒ වගේම පළවෙනි ලියන ප්‍රශ්න කොටසක් විදිහට අහනවා. දැන් ඔයගලගේ O level paper එක ගත්තොත් පළවෙනි ප්‍රශ්නයට කොටස් 10ක් තියෙනවා. ඒ කොටස් 10ට අනිවාර්යෙන් ඔයගොල්ලෝ පිළිතුරු සපයන්න ඕනේ. ඊළඟට තව ප්‍රශ්න 4ක් තව ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් ඔයගලන්ට 4ක් තෝරගන්න පුළුවන්. right ඒතකොට ඒ තෝරගන්න ප්‍රශ්න අතරේ word වල ප්‍රශ්නයක් එන්නේ නැහැ. එතනට ගොඩක් වෙලාවට එන්නේ Excel, PowerPoint ඊළඟට PowerPoint එන්නේ Excel database ඊළඟට programming වලින් ප්‍රශ්නයක් එනවා right 11 වසරේදී අපිට හම්බෙන්නේ ඊට අමතරව කෙටි සටහන් ලියන්න වගේ පොඩි ප්‍රශ්නයක් එනවා right ඔය විදිහට තමයි ප්‍රශ්න ටික සාමාන්‍යයෙන් සැකසෙන්නේ. ඒතකොට එතනදී ඕක 10 වසරේදී අනිවාර්යෙන් cover වෙන ප්‍රශ්න දෙකක් තමයි Excel පාඩමේ ප්‍රශ්නයයි database පාඩමේ ප්‍රශ්නයයි. right මේ දෙක අනිවාර්යෙන් එනවා. right පස්සේ 11 වසරෙන් නිතරම එන ප්‍රශ්නයක් තමයි programming වලට අදාළව තියෙන ප්‍රශ්නය. right එතකොට දැන් මේ word වලට අදාළව මම අර කියපු විදිහට ඒගොල්ලෝ ගාව තපරකින් ළමයි තාම කට්ටිය ඇඩ්මිට් වෙනවා right මම අර කියපු විදිහට MCQ පැත්තෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේගොල්ලෝ පොඩි formatting එකක් දීලා ඒකේ නම් කිරීම කරලා ඒ නම් කිරීම කරන කොටස් ඒ විදිහට format කරගන්න අවශ්‍ය වෙන tools ටික ඔයගලගෙන් අහන්න. right ඔය විදිහේ ප්‍රශ්න තමයි විභාගෙදී ඔයගලන්ට word සම්බන්ධයෙන් ඇහෙන්නේ. right දැන් වාර විභාගවල ඔය අහන format එක වෙනස් වෙන්න පුළුවන් ටිකක්. ඒක ඒ අදාළ ඉස්කෝලේට අදාළව ඒ හදන ගුරුවරයාට අදාළව තීරණය වෙනවා. නමුත් O level paper එකේදී ඕක ඔය විදිහටම manage වෙනවා. right හරි right එතකොට අද අපි කතා කරන්න හදන්නේ mail merge කියන පහසුකම කොහොමද පාවිච්චි කරන්න කියන එක. ඒතර දැන් මේ mail merge කියන පහසුකම ඔයගොල්ලන්ගේ word වලට අදාළව අපිට කතා බහ කරන්න වෙන්නේ word කියන document එක word කියන software එක අපි දන්නවා පාවිච්චි කරන්නේ documentation වලට. right එතකොට documentation වලට පාවිච්චි කරාම ගොඩාක් වෙලාවට අපිට ප්‍රායෝගික ජීවිතයේදී මුහුණ දෙන්න වෙන දේවල් තමයි මේ හරි එකම ජාතිය content එකක්. ඒ එකම ජාතිය content එකේ යම් යම් කුඩා කොටස් අපිට වෙනස් කරලා පිටපත් ගන්න සිද්ධ වෙන අවස්ථාවල්. උදාහරණයක් විදිහට ඔයගලන්ට දැන් ඉස්කෝලේ දෙමාපිය රැස්වීමක් පිළිබඳ ලෙටර් එකක් හදනවා නම් ඒ ලෙටර් එකේ ඔයගලන්ගේ ගෙදර ලිපිනයට ඇඩ්‍රස් කරලා නම් එවන්නේ කන්ටෙන්ට් එක ඒ කියන්නේ ලිපිනේ තියෙන අන්තර්ගතය නිතරම එකයි නේද? ඒකේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ දිනේ පාසලේ දෙමාපිය රැස්වීමක් තියෙනවා ඒ සඳහා සහභාගී වෙන්න. ඒකට කන්ටෙන්ට් එක එකයි. නමුත් ඒක ඇඩ්‍රස් කරනකොට ලිපිනය ලබන්නාගේ ලිපිනේ සඳහන් කරනකොට ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා. එක දරුවකින් දරුවට වෙනස් වෙනවා. ඒතකොට දැන් ඔහොම දෙයක් මම ඕගලන්ට මේ Word document එකක් පාවිච්චි කරලා හදන්න කිව්වොත්
දැනට ඉගෙනගෙන තියෙන දේවල් වලින් ඔයගොල්ලෝ කොහොමද මේ වැඩේ කරන්නේ? ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට ලිපියක් රාජකාරී ලිපියක් ලියන විදිහට නේද? ලබන කෙනාගේ ඇඩ්‍රස් එක යවන කෙනාගේ ඇඩ්‍රස් එක විදිහට ඉස්කෝලේ ඇඩ්‍රස් එක එන්නේ නැත්නම් ලෙටර් හෙඩ් එකක එන්නේ. ලබන කෙනාගේ ඇඩ්‍රස් එක එනවා. ඊට පස්සේ අර අන්තර්ගතය හැමෝටම පොදු අන්තර්ගතය එනවා. ඊට පස්සේ පහලින් අස්සම් කරන්න සීල් කරන්න කියන තැන් ටික තියලා තමයි ටයිප් සෙටින් එක හැදෙන්නේ. එතකොට ඊළඟට දෙවෙනි ඒක ලියුමක්. එතකොට එක්කෙනෙකුට යවනකොට එයාගේ ඇඩ්‍රස් එක දාලා හදනවා. තව එක්කෙනෙකුට යවනකොට තව එක්කෙනෙක්ගේ ඇඩ්‍රස් එක අර කලින් එක්කෙනාගේ ඇඩ්‍රස් එක තිබ්බ තැනට රීප්ලේස් කරගන්නවා. දැන් ඕක අපි තැපල් කරන්න print outs ගන්න ඕනේ. එතකොට print out ගන්නකොට මොකද වෙන්නේ? දැන් උදාහරණයක් විදිහට පොඩි letter format එකක් ගන්නම්කො මෙතනින්. right දැන් අපි මේ විදිහට මෙතන ඇඩ්‍රස් එක නම් ටයිප් කරන්න කෙනෙක්ගේ මම මෙතන ඩමි ඇඩ්‍රස් එකක් ලියන්නකෝ සමාන right එතකොට අපි යවන ලියුමේ මේ කන්ටෙන්ට් එක හැමෝටම එකම දෙයක් නම් තියෙන්නේ ඇඩ්‍රස් කරන්න මෙතන වෙනස් කරන්න දෙයක් නැත්තම් මේ කොටස විතරක් අපිට හැම කෙනාටම වෙනස් කරන්න වෙනවා. ඒතර සමන්ට යවනකොට මෙතන සමන්ගේ ඩීටේල්ස් ටික. නිමල්ට යවනකොට මෙතන නිමල්ගේ ඩීටේල්ස් ටික. දැන් ආයතනයක් විදිහට ගත්තොත් ආයතනයක මේ වගේ අවස්ථාවන් ගොඩක් එන්න පුළුවන් නේද? දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ මිස්කෝල ගත්තොත් දෙමාපිය රැස්වීමක් තියෙන. කියන්නේ දෙමව්පියන්ව එකතු කරන්න වෙන හැම අවස්ථාවකදීම ඊතර දැනුවත් කිරීමක් සිද්ධ වෙනවා නම් එතකොට මේ જાතියේ ලිපි විවිධ අවස්ථාවලදී දෙමව්පියන්ට යවන්න සිද්ධ වෙන්න පුළුවන්. right? මම පාඩමට අමතර ප්‍රශ්න ටික මට ක්ලාස් එක ඉවර වුණාම අහන්න. right? ඒ වෙලාවෙදී මම උත්තර දෙනවා. right? එතකොට අපිට කරන්න තියෙන දේ තමයි දැන් අපි සාමාන්‍යයෙන් දැන් ඉගෙනගෙන තියෙන දේවල් වලට අදාළව අපි කතා කරොත් අපිට සිද්ධ වෙනවා මේ කන්ටෙන්ට් එක මෙහෙම තියාගෙන දැන් අපිට හිතන්නකො ළමයි 100 දෙනෙක්ට යවන්න අවශ්‍යයි කියලා. මේ ලෙටර් එක. එතකොට පළවෙනි ළමයාගේ ගෙදර ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරලා අපිට ෆයිල් ගිහිල්ලා print කරන්න වෙනවා. නේද? එතකොට මේක print වෙනවා. ඊට පස්සේ මොකද අපි ආයි කරන්නේ? මෙතනට එනවා. මෙයා මේ ඇඩ්‍රස් එක අපි වෙනස් කරනවා නේද? දෙවෙනි එක්කෙනාගේ නිමල් විතර නම්බර 45 right හෝමාගම ඊළඟට නේද? තමා කරිය නම හෝමාගම ගොඩගල right ඔය වගේ දෙන්න පුළුවන්. එතකොට දැන් මෙතන ළමයි 100 දෙනෙක් ඉන්නකොට අපිට නිරන්තරයෙන් මේ වතාව 100 වතාවක් වෙනස් කර කර print ගන්න වෙනවා. ඒක ටිකක් කරදරකාරී වැඩක් නේද? එකින් එකට මක අරගන්න එක. දැන් විතර මුලින් ඔන්න දෙමාපිය රැස්වීමක් අපි හිතමු දෙමාපිය රැස්වීම ජනවාරි මාසේ. ඊට පස්සේ හිතන්නකෝ ඒ ඉස්කෝලේ පටන් ගත්තා. ඊළඟට වාර විභාග ලකුණු ආවෙන් පස්සේ දෙමාපිය රැස්වීමක් තියෙනවා. ඒකටත් නැවත කැඳවීමේ ලිපියක් ටයිප් කරන්න ඕන. ආයෙසරයක් මේ හා සමාන කන්ටෙන්ට් එකක්. කන්ටෙන්ට් එක වෙනස් වෙන්නේ නැහැ. නමුත් අර ටයිප් කියන්නේ මේක හදන කෙනාට ආයෙසරයක් ළමයි 100 දෙනාගේ ඇඩ්‍රසස් මෙතන ටයිප් කරන්න වෙනවා. right? ඒතර ඒක ප්‍රායෝගිකව ගත්තොත් ඒ ක්‍රියාවේ නිරත වෙලා ඉන්න කෙනාට හරි හිසරදයක් මේක. මොකද එකම එක වෙලාවල් වලට ටයිප් කර කර ඉල්ලනවා. right? ඔය වෙලාවට තමයි අපිට ඔය මේල් මර්ජ් කියන ෆැසිලිටි එකේ පහසුකම නැත්නම් එයාගෙන පහසුව අපිට තේරුම් ගන්න. right? ඒතර මේල් මර්ජ් කියන ෆැසිලිටි එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ නිරන්තරයෙන් අපි පාවිච්චි වෙන දත්ත අපිට පුළුවන් දත්ත ගබඩාවක ගබඩා කරලා තියලා අවශ්‍ය වෙලාවට
අපේ මොකක් හෝ ඩොකියුමන්ට් එකක අවශ්‍ය තැනට ඒක භාවිතා කරන්න. ඒක ලිපියක් වෙන්න පුළුවන්. ඒක සමහරලාට ලේබල් එකක් වෙන්න පුළුවන්. සමහරලාට එන්විලොප් එකක ටයිප් කරන ඇඩ්‍රස් එක වෙන්න පුළුවන්. රයිට්? ඒ වගේ අපි නිරන්තරයෙන් මේ යමක් භාවිතා කරන්න තියෙන වෙලාවට අර අපි සේව් කරලා තියෙන ඩේටාබේස් එකේ තියෙන ඩේටා ටික අපිට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න එතන අර ස්පෙસિෆික් කියන්නේ නිරන්තරයෙන් භාවිතා වෙන දත්ත ගබඩාවක ගබඩා කරගන්න පුළුවන් දත්ත තමයි අපිට එහෙම අරගන්න පුළුවන් වෙන්නේ. right? දැන් අපිට ලෙටර් එකක් එහෙම ගබඩා කරලා තියාගන්න බෑ. ඩේටාබේස් එකකට දාලා. Word document එක type කරලා save කරගන්න පුළුවන්. නමුත් ඩේටාබේස් එකකට දාලා තියාගන්න ලොකු දත්ත ප්‍රමාණයක්, ඒ කියන්නේ ලොකු දත්ත ප්‍රමාණයක් කියලා කියන්නේ දත්ත ගොඩක් එකතු වෙලා තියෙන අවස්ථාවක් අපිට හැන්ඩල් කරගන්න බෑ. දත්තෙන් දත්තේ වෙන් කරලා අපිට තියාගන්න පුළුවන්. දැන් මේක මේ ඡේදයක් වගේ දෙයක් දත්ත ගබඩාවක මේන්ටේන් කරනවා කියන එක මේ වගේ දෙයක් ටිකක් කියන්නේ සංකීර්ණ වෙලා. right? ඔව් සස්මිත අද ප්‍රැක්ටිකල් එකක් එවන්න හිතාගෙන ඉන්නේ මේ කියුරුණෙන් පස්සේ. හරි. දැන් එතකොට අද අපි ඉගෙන ගන්න යන්නේ එතකොට කොහොමද මේ විදිහට දත්ත ගබඩා කරලා අපේ වැඩේ හරියට සිද්ධ කරගන්නේ කියන එක. right? හරි. අපි බලමු එහෙනම් කොහොමද මේ මේල් මර්ජ් එක කියන වැඩේ සිද්ධ කරගන්නේ. right. මුලින්ම අපිට සිද්ධියක් අරගන්න වෙනවා. ඒ කියන්නේ මේක සිද්ධ කරන විදිය පෙන්වන්න. දැන් අපි හිතමු මේක මේ අර අපි කතා බහ කරපු දෙමව්පිය රැස්වීමටම කෝල් කරන්න තියෙන සිදුවීමක් තියෙන කියන එක. right? හරි. එතනදී මම try කරලා බලන්න මේක සිංහලෙන් කරන්න පුළුවන්ද කියන එක. බලමු. මම හිතනවා කරන්න පුළුවන් ඇති බැරි වෙන්න බෑ කියන එක. right? බැරි වුණොත් මම ඉංග්‍රීසි words ටිකකට යනවා. නමුත් මම හිතනවා මේක සිංහලෙන් කරගන්න පුළුවන් කියලා. හරි. ඔන්න එහෙනම් අපි දැන් අපිට නිරන්තරයෙන් භාවිතා කරන්න වෙන දේවල් නැත්නම් අපේ ලිපියක භාවිතා කරන්න වෙන කොටස් ටික මේල් මර්ජ් එක පාවිච්චි කරලා කොහොමද කරන්න කියලා බලන්නයි හදන්නේ. right. මේකට අපි මුලින්ම යන්න ඕනේ මේලින් කියන ටැබ් එකට. right. references කියන ටැබ් එකට දකුණත පැත්තෙන් review වලට වම් අත පැත්තෙන් තමයි ඔයගොල්ලන්ට මේලින් ටැබ් එක හම්බෙන්නේ. මේකේ තියෙනවා මෙන්න මේ mail merge start mail merge කියන තැන ඔයගොල්ලන්ට buttons කීපයක් enable වෙලා. එකක් තමයි මේ start mail merge කියන button එක. එයාව click කරාම ඔයගොල්ලන්ට mail merge එකක් කරගන්න පුළුවන් document types කීපයක් ඔයගලන්ට enable වෙනවා. right? ඒ වගේම තමයි මෙතන තියෙනවා select recipient list. right? එතකොට අර මම මෙතන මේ කතා බහ කරේ අර කලින් වතාවේ උදාහරණයක් කතා බහ කරනකොට කිව්වනේ මේක ලබන අයගේ අපිට දත්ත ටික තියාගන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ ඒ දත්ත තබා ගන්න තැනක් සහ දත්ත නිර්මාණය කරගන්න තැනට යොමු වෙන්න අපිට මේ select recipient list පාවිච්චි කරන්න පුළුවන්. right? හරි. මුලින්ම අපි මේ start mail merge වලදී මුලින්ම mail merge එක start කරලා මෙන්න මේ letters හරි නැත්නම් මෙතනින් කැමති මේ document ආකාරයක් පාවිච්චි කරනවා. දැන් අපි අපේ syllabus එකේ හැටියට අපි කතා කරන්නේ මේ letter එකක් mail merge කරගන්න විදිහ. ඊට මම letter කියන format එක තෝරගන්නවා. එතකොට එයා දැන් indicate කරගන්නවා right. මම letter කියන type එකකින් තමයි මේ mail merge එක handle කරගන්න යන්නේ. දෙවෙනියට තියෙන සහ mail merge එකේ තියෙන වැදගත්ම වැඩේ තමයි මේ recipient ලා ටික select කරගන්න එක. මේ recipients කියන එක මට දැන් මේ වෙනකොට save කරලා තියෙන list එකකින් පාවිච්චි කරගන්න පුළුවන්. right? මම මුලින් ඔයගලන්ට ඒක තෝරන විදිය පෙන්නන්නම්. ඊට පස්සේ පෙන්නන්න කොහොමද මේ recipient list එක අපි අලුතෙන් හදන්නේ කියන එක. right? so අපි select recipient list කියන එක අරගත්තාම මට මෙතන තියෙන options කීපයක්. type a new list, use an existing list, choose from outlook contents. එතකොට මේ type a new list කියලා කියන්නේ අපි අලුතෙන් recipient list එකක්. ඒ කියන්නේ ලබන්නාගේ විස්තර ඇතුළත්
ලයිස්තුවක් අලුතෙන් හදාගන්න හදන්න. ඊළඟට අපිට පුළුවන් use an existing list කියන එක පාවිච්චි කරන්න. කියන්නේ දැනටමත් මම හදලා තියෙන ලයිස්තුවක් මට මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. දත්ත තියෙන ලයිස්තුවක්. ඒ වගේම තමයි මේ Outlook contacts. දැන් ඔයගොල්ලන්ට ගොඩාක් වෙලාවට මේ mobile phones වල contact list එක ගැන experience එකක් තියෙනවනේ. right? ඒතර ඒ contact list එකක් ගත්තම ඒ contact list එකේ ඕගොල්ලන්ට ගන්න පුළුවන් නැත්නම් ඕගොල්ලන්ගේ contact එකකට අදාළව දත්ත ගොඩක් අපිට ගබඩා කරගැනීමේ හැකියාව තියෙනවා දැන් contact list එකක් ගත්තා. නේද? අපේ contact list එක අපිට පුළුවන් අදාළ නම ඊළඟට එයාගේ අවශ්‍ය නම් email ලිපිනය අවශ්‍ය නම් address එක right ඒ අදාළ විදිහට ඒ අදාළ දත්ත ටික අපිට save කරලා තියාගන්න. ඒතර මේ Outlook contacts කියලා කියන්නේ එහෙම තැනක්. right Microsoft ආයතනයෙන් ඔයගලන්ට දෙන දැන් Google වල නම් Google contacts කියලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ contacts තියාගන්න තැන. right ඒතර අපි Android phone එක සාමාන්‍යයෙන් contacts save කරනකොට අපි phone එකට contacts save කරන්නේ නැහැ. contacts save කරන්න පුළුවන්. නමුත් ඔයා phone එකට contacts save කරන්නේ නැතුව Google contacts වලට contacts save කරොත් ඔයාට phone එක මාරු කරන වෙලාවක නැත්නම් වෙනත් phone එකක් අරගන්න වෙලාවක ඔයාට තියෙන්නේ ඔයාගේ Google account එකට log වෙන්න විතරයි. log වුණාම ඔයාට Google contacts ටික ඉබේම ඔයාගේ phone එකේ display වෙන්න පටන් ගන්නවා. right හේතුව තමයි ඔයාගේ contacts save වෙලා තියෙන්නේ Google Cloud එකේ. right ඒතර මේ Microsoft Outlook කියලා කියන්නේ ඒ වගේ cloud based application එකක්. ඔයා Microsoft Outlook වල ගැටලුවක් නැහැ. එහෙම threat එකක් නැහැ පුතේ ඒකේ. අපි save කරලා තියාගත්තම ඒක අපිට තව එකකට අපි Microsoft account එකෙන් log වුණාම අපිට Outlook contacts ටික එතනට export කරගන්න පුළුවන්. Gmail account එකක යන දේවල්ම තමයි. right ඉතින් unsafe වෙන්නේ ඕක ඔයාගේ Microsoft account එකට දාලා තියෙන username password වෙන කෙනෙක් ආවට ගියොත්. ඒකට එහෙම ගියොත් ඉතින් ඕනම account එකක දේවල් unsafe නේ. right ඒ ඇරෙන්න contacts එහෙම තියලා තිබීම unsafe නැහැ. right එතකොට Microsoft Outlook කියලා කියන්නේ එහෙම තැනක්. එතකොට මම මෙතනදී Outlook contacts එක වැඩ කරන්න යන්නේ නැහැ. මම මේ type a new list සහ use an existing list කියන දෙක ගැන කතා බහ කරන්නේ. දැන් මට මේ use an existing list කියන එක මම මුලින් ඔයගලන්ට පෙන්නන්න කියලා කිව්වේ. එතකොට use an existing list මම ක්ලික් කරාම මට ඕපන් වෙනවා අලුත් window එකක්. right එතකොට මේ window එක මාව අරගෙන යන්නේ ඔයගලගේ operating system එකේ ටිකක් දුර තැනකට පේනවාද users කියන folder එක ඇතුලේ user කියන එක ඇතුලේ documents ඇතුලේ my data source කියන තැනක තමයි ඔයගලම ගෙනියන්න නතර කරන්නේ. දැන් මේක ඇතුලේම user list එක තියාගන්න කියන නීතියක් නැහැ. ඔයගලන්ට මේ user list එකක් කැමති තැනක හදන්න පුළුවන්. දැන් මේ user list එක හදන එක මෙතනදී අපි හදන විදිහ ගැන කතා කරනවා. නමුත් ඇත්තටම මේක මේ access file එකක්. right ඒතරේ access file එකෙන් ඔයගලන්ට පුළුවන් access file එක ඕන තැනක create කරන්න. access ගැන අපි ඉගෙන ගන්නවා 9 වෙනි පාඩමේදී. ඒ 9 වෙනි පාඩමේ ඉගෙන ගත්තාම ඔයගලන්ට පුළුවන් ඔය access file එක ඕන තැනක create කරන්න. right ඒ වගේම තමයි අලුතෙන් list එකක් හදනකොට මේ database එක කොතනද save කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ අහනවා. ඒකට ඔයාලට කැමති තැනක saving දෙන්න පුළුවන්. මේ කියන මෙයා තෝරලා දෙන තැනම save කරන්න කියලා නීතියක් නෑ. right දැන් මම මගේ පහසුවට මම මෙතන මම guest list කියලා මේ ලයිස්තුවක් save කරලා තියෙනවා. මම මෙයාව select කරලා open කියන එක දුන්නොත් මේක මම දැනටමත් computer එකේ හදලා තියෙන list එකක්. right ඒක open කියලා දුන්නොත් මගේ guest list එක open වෙනව මුකුත් පෙන්වන්නේ නැහැ. හැබැයි ඔයගලන්ට පේනවා දැන් කලින් මේ ටික ඔක්කොම watermark වෙලා තිබුණා. දැන් ඒ ටික ටක් ගාලා activate වුණා. right ඒ වගේ මේ select recipient කියන එකට වම් අත පැත්තේ තිබ්බ එක්කෙනත් deactivate වෙලා හිටියේ. එයත් ඉක්මනට activate වුණා. edit recipient list කියන එක. right දැන් මට අවශ්‍ය නම් මගේ recipient list එක edit කරගන්න. ඒ කියන්නේ දැනටමත් මම ගාව තියෙන recipient list එකට යවන්නන්ගේ ලයිස්තුවට යම්කිසි වෙනස්කමක් කරගන්න අවශ්‍ය නම් මට පුළුවන් මේ option එක පාවිච්චි කරන්න. එතකොට මම මෙතන edit recipient list click කරාම මෙන්න මේ විදිහට මගේ recipient list එක open කරලා පෙන්නනවා මේක. දැන් මේකේ තියෙනවා
data source එක ගැන කියලා තියෙනවා. ඊට පස්සේ මගේ තොරතුරු ටික තියෙන්නේ මෙන්න මේ දේවල් වල. first name, title, city, number. right? ඒ කියන්නේ ඔතන මම පාවිච්චි කරේ මේ house number එක settle කරගන්න. එතකොට එන්නේ මේ ටික settle කරගන්න පුළුවන්. right? දැන් මේක මම already හදපු එකක්. right? මට මෙයාව edit කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ data source කියන මෙන්න මේ සුදු පාට කොටුව data source කියන heading එක යටතේ තියෙන මෙන්න මේ සුදු පාට box එක ඒක ඇතුලේ මගේ data sources කියලා කියන්නේ දත්ත ප්‍රභව කියන්නේ. ඒ කියන්නේ දත්ත තියෙන තැන්. data source එක පෙන්ලා තියෙන. ඒතර මට පුළුවන් මේව ක්ලික් කරලා මේ edit කියන බටන් එක පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරාම මට පුළුවන් මගේ data source එක open කරගන්න. open කරගෙන මට පුළුවන් මේ data base එකේ මේ වෙනකොට තියෙනවා details කීයද 3යි 3යි 6 දෙනෙක්. මට 7 වෙනි එක ඇඩ් කරගන්න අවශ්‍ය නම් මම මෙතන new entry කියලා ක්ලික් කරාම මට අලුතෙන් පේලියක් හම්බ වෙනවා. ඒක යටතේ මට අලුත් දත්තයක් නිර්මාණය කරන්න පුළුවන්. මුලින්ම තියෙන title එක මම දීලා ඊට පස්සේ first name එක right. ඊළඟට number එක ඊළඟට city එක අගේ මේක සාදුකාරයක් කරලා mics නම් පුතේ දහම් වෙනකල් උද්‍යෝග ගන්න ඕගොල්ලන්ගේ mics off කරලා තියාගන්න ඒක කරදරයි ඇත්තටම right අනිත් අයට කරදරයක් වෙන්න තියන්න එපා. ඔයගලන්ට mic එක off කරලා තියෙන එක ඔයගලන්ගේ zoom control එකේ පෙන්නනවා mic එක off කරලා තියෙන්නේ කියලා. right ඒක නිසා ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. right හරි. එතකොට මේ විදිහට මට පුළුවන් දත්ත එකතු කර ගැනීමක් කරගන්න. එකතු කරලා ඉවරනයින් පස්සේ මට ඕකේ කරන්න පුළුවන්. අවශ්‍ය නම් මට මේකේ අනවශ්‍ය දත්තයක් තියෙනවා නම් delete කරන්නත් පුළුවන්. right ඒකට මම අදාළ දත්ත කොටස select කරන්න ඕනේ. select කරලා මෙන්න මේ delete entry කියන entry එක click කරලා delete කරන්න ඕනේ. ඒකට delete කරන්නද කියලා අහනවා. මම yes කියලා දුන්නාම දැන් මේ කමලා කියන entry එක මෙතනින් නැති වෙලා යනවා. ඒක ආයෙ ගන්න බැරිද? ආයෙ ගන්න බෑ. undo කිරිලා මේකේ නැත. right මොකද මේක තවත් කියන්නේ තුන්වෙනි පාර්ශවයක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒකට කියන්නේ permanently delete වෙනවා. ඒකයි ඒගොල්ලෝ අහන්නේ මේක අර නැවත වතාවක් assure කරලාම අහන්නේ delete කරන්න හදන්නේ. sure එකටම delete කරන්නද කියලා. right ඒ වගේම තමයි ඔයගලන්ගේ list එක ගොඩාක් දිග නම් ඔයගලන්ට පුළුවන් මේ කවුරු හරි කෙනෙක් මේ list එක තුල ඉන්නවද කියලා හොයාගන්න මේ find කියන එක පාවිච්චි කරලා ඔයාට හොයාගන්න. right දැන් මම මෙතන කමනී කියන නම දුන්නොත් එයාට ගලේ අදාළ තැන highlight කරලා පෙන්නනවා. අපි අර ගිය සතියේ කතා කරන්නේ find and replace. ඒ වගේ තමයි මේක database එක ඇතුලේ දෙයක් හොයාගන්න. ඒක සාමාන්‍යයෙන් අපිට උමනා වෙන්නේ list එක ගොඩක් දිග වෙනකොට. right මේ වගේ ඒක login කියලා එකක් තියෙන්නේ මොකද්ද? මොකද පුතේ? ඒකේ login කියලා part එකක් තියෙනවනේ. looking all fields වල බලන්න නැත්නම් this field එක. ඒ කියන්නේ මේ දැනට ඔයා තෝරලා තියෙන selection එකේ විතරක් බලන්නද නැත්නම් ඔක්කොම selections වල බලන්නද කියලා. right මේ this field කියලා තියෙන එක settle කරගත්තම ඔයාට පුළුවන් මෙතන field එකක් select කරන්න. yes right I was very neat. මෙතන columns හතරක් තියෙනවා. මෙතනින් පුළුවන් column එකෙන් column එක select මේ search කරන්න. හිතන්නකො නම විතරක් search කරගන්න අවශ්‍යයි කියලා. ඒතර first name කියන එකේ විතරක් අපිට search කරන්න පුළුවන්. මෙතන all fields දුන්නම එයා මුළු database එකේම search කරනවා. මේ මුළු පේලි හතරෙම search කිරීම කරනවා. right හරි. එතකොට ඔය විදිහට අපිට පුළුවන් මේ දැනට මම මේ ඔයගලන්ට පෙන්වුවේ මම හදලා තිබ්බ එකක්. right මේ customize column කියන එක අපි database එක හදනකොටත් කතා කරනවා. මේ customize කරනවා කියලා කියන්නේ අපිට උවමනා විදිහට වෙනස් කරගන්නවා කියන එකනේ.
දැන් මම කස්ටමයිස් කොලම්ස් දුන්නම මට මේ තියෙන ෆීල්ඩ්ස් ටික එඩිට් කරන්න එයා ඉඩ ලබා දෙනවා. right මේක කියලා තියෙනවා දැන් before you can customize this data source you must save or discard any changes. Do you want to save the changes you have made in this data source file? එතකොට මේකට කියලා තියෙනවා customize කරන්න කලින් ඔයා කරපු වෙනස්කම් ටික මේකට save කරන්න ඕනේ නැත්නම් ඒක අතහැරලා දාන්න ඕනේ discard කරන්න ඕනේ. ඒතර මොකද්ද save කරන්න ඕනද නැද්ද කියලා අහන්න. ඒතර මම no කියලා දුන්නොත් save වෙන්නේ නැහැ. yes කියලා දුන්නොත් save වෙනවා. මොකද මම එක record එකක් delete කරා. right? ඒතර මම මේක yes කියලා දුන්නා. අර delete කරප එක ගන්න පුළුවන්ද? ඔව් ගන්න කියන්නේ මම no කියලා දුන්නොත් ඒගොල්ලෝ මේක මට අරගන්න දෙනවා close කරලා ආයෙ open කරාම තමයි මේ delete කරපු එක නැවත එතනට appear වෙන්නේ. right? ඒක සාමාන්‍යයෙන් අපි දෙයක් නිකරුණේ delete වුණොත් ඔය දේ කරගන්න එක අපිට වටිනවා. නැත්තම් delete අපි ඇත්තට මේක delete කිරීම අවශ්‍ය නම් delete කරලා save කරන එක තමයි කරන්න තියෙන්නේ. right? එතකොට මෙතන ඕගලන්ට පෙන්නනවා මේ තියෙන table එක edit කරගන්න ක්‍රම. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ title මෙතන මගේ තියෙන first name කියන එක නම් city. එතකොට title first name නම් city කියලා තියෙනවා. ඒත් මට අවශ්‍ය නම් මේ එක column එකක් සම්පූර්ණයෙන් අස් කරන්න පුළුවන්. ඒ අදාළ column එක තෝරලා delete කියන එක නම් press කරාම total column එකම delete වෙනවා. right? එහෙම නැත්නම් මට අලුතෙන් column එකක් add කරන්න පුළුවන්. right? උදාහරණයක් විදිහට මම මෙතනට date of birth කියලා එකක් add කරනවා නම් ඒක DOB කියලා මම නම් කරනවා date of birth කියලා ඕකේ කරාම මගේ දැන් list එකේ date of birth කියලා අලුතෙන් column එකක් මේ table එකට අලුතෙන් column එකක් date of birth කියලා එනවා. මම දැන් මේක ඕකේ කරා. right? ඔය විදිහට ඔයගලන්ට columns අලුතෙන් add කරන්නත් තියෙන columns delete කරන්නත් පුළුවන්. right? දැන් මේ අපි තාම කතා කරන්නේ අර අපේ මේල් මර්ජ් එකට අවශ්‍ය දත්ත ටික ගබඩා වෙලා තියෙන තැන ගැන. right? මම මේක ඕකේ කරොත් පේනවද DOB කියලා කොලම් එකක් ඔයගලන්ට හම්බෙනවා. හරි එතකොට මේකේ අපේ අවශ්‍යතාවය අනුව date of birth එක fill කරන එකයි තියෙන්නේ. දැන් මට මෙයාව delete කරන්න අවශ්‍ය නම් මට පුළුවන් ආයෙත් customize ගිහිල්ලා මේක yes කරනවා customize ගිහිල්ලා DOB එක select කරලා මෙතනින් delete කරන්න පුළුවන්. yes කියලා ලබා දෙනවා. ඔබ දෙයි. සර් දැන් ඔය මේ මිස්ටර් කියලා තියෙන එක මේ පේලීකට ගියොත් ඒක delete entry කියලා එපුවොත් ඒක delete වෙනවද? ඔව් delete entry කියන එකේ එපුවොත් delete වෙන්නේ පේලියක්. හොඳයි. select වෙලා තියෙන පේලිය. ඔව් සර්. ඔව් සර්. දැන් මෙතනින් මේ customize address list එකේදී මම delete එකේ එපුවොත් මම මෙතනින් select කරලා තියෙන මේ තීරු වල නම් ටිකනේ. column. ඒ අදාළ වෙන තීරුව තමයි delete. ඔව් සර්. right? සර්. ඒක delete කරාට පස්සේ ආයෙත් ගන්න බැරිද? මොකටද? ඔය දැන් city at DOB ඒව delete කරාට පස්සේ ආයෙත් ගන්න බැරිද? undo එකක් නැහැ. අපිට අර save කරන්න කියන වෙලාවේ අපි save නොකර ගියොත් අපිට අන්තිමට කරපු වෙනස්කම manage කරගන්න පුළුවන්. excuse me sir. ඔබද? සර් දැන් ඔය නම් කියන එකේ සිටින තියෙන ඊළඟට ඒක ඔව්. මැද්දෙන් එකක් අපිට දාන්න බැරිද? ඒ කියන්නේ නම් එකයි city එකයි මැද්දටද? මැද්දෙන්. ඔව් සර්. පුළුවන්. ඒ කියන්නේ ඒක කරන්නේ මෙහෙමයි. අපි දැන් මට හිතුනොත් මට මේ city කියන එකේනා title එකට පස්සේ අරගන්න ඕන වුණොත් මෙන්න මෙතන තියෙනවා මේ move up move down කියලා බටන් දෙක. දැන් මගේ මේ අන්තිම එකේනා තේරුවම තියෙන්නේ move up විතරයි. උඩට ගෙනියන්න. මම move up කරොත් මෙයා පේනවද? දැන් ඉන්නේ title එකට පස්සේ city එක තියෙනවා. අලුත් එකක් සර් මැද්දෙන් හදාගන්න පුළුවන්ද? එහෙම වුණොත් අලුතෙන් එකක් අරගෙන ඔයා right මේ add කියන එක ඒක move කරන්න ඕන. කරලා ඕ move කරන්න ඕනේ. අදාළ තැනට move කරන්න. හරි සර්. thank you. right? හරි. එතකොට ඔය විදිහට අලුතෙන් field එකක් එකතු කරගන්නත් තියෙන field එකක් delete කරන්නත් අපිට හැකියාව තියෙනවා. right? ඒතර මේක මම okay කරනවා. okay කරාම දැන් city ඇවිල්ලා තියෙනවා මගේ දෙවෙනි තැනට. ඊළඟට first name නම් කියන එක න 3 4 කියන තැන් විදිහට ඇදිලා තියෙනවා. right? ඔය විදිහට තමයි අපි මේ දැනටමත් තියෙන list එකක් එක්ක වැඩ කරගෙන යන්නේ. අලුතෙන් හදන list එකකත් මේ අලුත් entry එකක් දාන එක, entry එකක් delete කරන එක, යමක් හොයාගන්න එක, ආයි columns customize කරන එකත් මේ විදිහටම තමයි කරන්නේ. වෙනසක් නැහැ.
වෙනසකට තියෙන්නේ අපි මේ ලිස්ට් එක අලුතෙන් හදන එක. නැත්නම් මේ database එක අලුතෙන් හදන එක. හරි? right. සර් එතන ෆයින් කියන එකේ මොකක්ද වෙන්නේ? find කියන එක මම දැන් කරා. බලාගෙන හිටියේ නැද්ද? ඒක find කියන එකෙන් අපි කරේ මේ database එක ඇතුලේ තියෙන යම් කිසි දෙයක් හොයාගන්න. අපි අර word වලදී අපි find and replace කතා කරේ ඒ දෙයම තමයි. මේක මෙයා කරන්නේ මේ තියෙන දත්ත ගොඩ ඇතුලේ අපිට නමක් හරි මේ database එකේ යමක් තියෙනවද කියලා අපිට හොයාගන්න. අපි බලන දෙයක්. උදාහරණයක් විදිහට අපිට කමනී කියන නම හොයාගන්න ඕන නම් අපිට මෙතන කමනී කියන නම type කරලා find කරන්න පුළුවන්. ඒකට කමනී කියන නම එයා highlight කරලා වෙනවා. right. ඒකට මේ පහළ හරි තියෙන්නේ සර්. හැම field එකකම මේක හොයලා බලන්න. එතනින් පුළුවන් specific field එකක්. ඒ කියන්නේ සලකනු ලබන තීරුවක් විතරක් දීලා ඒ තීරුවේ තියෙනවද කියලා හොයලා බලන්න කියලා කියන්නේ. right. හරි. එතකොට ඔය සර් තියෙන්නේ ඒ පේල් ඔව් සර් එතන පේලියක් දීලා ඒක තිබ්බ නැත්තම් මේ එතකොට මොකක්ද ඉන්නේ නොටිෆිකේෂන් එක? පේලියක් දීලා ඒක නොතිබ්බොත් ඒගොල්ලෝ හොයාගන්න විදිහක් නැහැ කියලා දෙනවා. දැන් අපි මෙතන නැති නමක් මෙතන අපි නම් කියන එක්කෙනාගේ දැන් නම් කියන එක්කෙනාගේ තියෙන ඉලක්කන්නේ. අපි කමනී කියන කෙනා සර්ච් කරොත් no entries contain text you type. right. ඒ කියන්නේ ඔයා type කරපු කෙනා හරි සර්. හොයාගන්න නැහැ කියලා. right. හරි සර් thank you. හරි. එතකොට දැන් ඔය මම කතා කරේ අපි ගාව දැනටමත් තියෙන ලිස්ට් එකක් අරගෙන කොහොමද ඒක අපිට අවශ්‍ය විදිහට මැනේජ් කරගන්න. තියෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය නම් වෙනස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරි. තේරුණාද මේක? ඔව් සර් තේරුණා. right. confirm කරන්න අනික් කට්ටිය තේරුණාද? yes sir. ඔව් හරි chat එකේ mics on කරන් කට්ටිය respond කරන්න යන්න එපා. එතකොට ගෝසාව වෙනවා. chat එකේ yes ද no ද කියලා දාන්න. හරි. පුතල මට විනාඩියක් දෙන්න ඉස්කෝලෙන් කෝල් එකක් එනවා. විනාඩියක් දෙන්න. හරි right okay. දැන් මම කියලා දෙන්න හදන්නේ කොහොමද මේ වගේ ලිස්ට් එකක් හදාගන්න කියන එක. දැන් මේ මම පෙන්නේ දැනටමත් හදලා තියෙන මම සමා වෙන්න මේ ඉස්කෝලේ විභාගයක් යනවා. ඒක නිසා පොඩ්ඩක් කරදර කිරීම වැඩි. හරි right. දැන් අපි බලමු කොහොමද අලුතෙන් මේ වගේ ලිස්ට් එකක් අපි හදාගන්න කියන එක. right. මම දැන් මේක close කරනවා. right. මේවත් මම close කරනවා. හරි. දැන් මට නැවත පුළුවන් දැන් මම මේ recipient list එක select කරාම තමයි මගේ මේ දේවල් ටික select වෙන්න පටන් ගත්තේ. මම මෙතනින් select recipient list ගිහිල්ලා type a new list කියන එක මම දැන් අරගන්නවා. type a new list. මම කලින් පාවිච්චි කරේ use an existing list. ඒකෙන් තමයි දැනටමත් තියෙන එකක් අපිට තෝරලා දෙන්න දුන්නේ. type a new list. හරි. පේනවද type a new list ගත්තම
අපිට හම්බෙනවා අර ටයිප් කරා වගේ තැනක්. හැබැයි එතන අපිට හැදිලා තියෙන ටේබල් එක ගොඩාක් ලොකු ටේබල් එකක් පේනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ රෙසිපියන්ට් කෙනෙක් සම්බන්ධයෙන් ලබන්නෙක් සම්බන්ධයෙන් අපි ගබඩා කරගන්න පුළුවන් අවශ්‍ය වෙන ෆීල්ඩ් සේරම ක්ෂේත්‍ර සේරම දාලා එයා ටේබල් එකක් හදලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය නම් මේක මෙහෙම්මම තියාගෙන අපේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න යනකොට ටිකක් වැඩේ හරි සංකීර්ණයි නේද? දැන් මගේ කලින් ටේබල් එක ගැන බැලුවොත් ඔයගොල්ලෝ එකේ තියෙන්නේ ටයිටල් එක තිබ්බා, ෆස්ට් නේම් එක තිබ්බා, ඊළඟට නම් කියලා එකක් තිබ්බා, ඊළඟට සිටි එක තිබ්බා. රයිට්? ඒතර නම් කියන එක මේකේ නැහැ. මම ඒක අලුතෙන් හදාගත්ත එකක්. මේකෙන් පාවිච්චි කරේ ටයිටල්, ෆස්ට් නේම් සහ සිටි. කියන අනිත් ටික ඔක්කොම මම ඩිලීට් කරලා තමයි පාවිච්චි කරේ. එතකොට හරි පැහැදිලි මම කරන් යන වැඩේ මොකක්ද කියලා. මොකද මට මේ තීරු වල නිකන් හිස් විදිහට මේ තීරු තියාගෙන මොකද මේ වින්ඩෝ එක අපිට ලොකු කරලා අරගන්න පුළුවන්. නමුත් මේක ලොකු කරලා අරගෙන මේ හිස් තීරු විදිහට තියාගෙන තනින් තන දත්ත තියාගන්න ගියාම ඩේටාබේස් එකක් මැනේජ් කරගන්න අපිට ටිකක් අමාරුයි. රයිට්? ඒක නිසා අපි කරන්නේ මේක අපිට අවශ්‍ය වෙන ෆීල්ඩ්ස් ටික විතරක් මෙතන මැනේජ් කරන්න බලන්න. එතකොට දැන් කොහොමද මේ අනවශ්‍ය ෆීල්ඩ්ස් ටික අස් කරන්නේ? ඔයගොල්ලෝ දැන් දන්නවා. ඒක නේද? delete entry වලින් පුළුවන් අපිට මේ ටික අස් කරගන්න. නේද? අපි මේ delete entry වලට ගිහිල්ලා අපි සමා වෙන්න delete entry එකෙන් නෙවෙයි customize column කියන එක. delete entry එකෙන් කරන්නේ මේකේ තියෙන record එකක් අස් කරන එකනේ. customize columns වලට ගිහිල්ලා අපිට මේ අවශ්‍ය නැති columns අස් කරගන්න පුළුවන්. හරි. මම දැන් මගේ දැන් මේ සැරේ මම පාවිච්චි කරන වැඩේට මම තෝරගන්නවා මට ටයිටල් කියන එක අවශ්‍ය නැහැ. එහෙනම් මට තියෙන්නේ ටයිටල් එක සිලෙක්ට් කරලා delete කරන්න. එතකොට අහනවා delete කරන්නද ටයිටල් කියන එක. right? මම yes කියලා දුන්නාම එයා ටයිටල් අස් කරනවා. මට බෑ එක සැරේ ගොඩක් සිලෙක්ට් කරලා ඒ ටික අයින් කරන්න. එකින් එකම අයින් කරන්න වෙනවා. මම first name last name තියාගන්නවා. right? company name කියන එකයි මේ address line වල address line 1 2 කියන දෙකම එපා මට city එක තියාගන්න ඕන. එතකොට මම first name last name company name address line address 2 මෙන්න මේ company name address line 1 address line 2 කියන දෙන්නම එපා. එහෙනම් ටක් ගාලා මම මේ ටික දැන් delete කරගන්නවා. right city එක මට අවශ්‍යයි. මම ඒක තියාගන්නවා මගේ උමනාව නිසා. state එක මට එපා. right zip code එපා, country and region එපා. home phone කියන එක එපා, අවශ්‍ය නැහැ. work phone කියන එක නෑ එපා. ඒකත් මම තියාගන්න. දැන් අපි address එකට අවශ්‍ය වෙන දේවල් ටික විතරක් කරගමු. right එතකොට මම මේ city first name last name city ඊළඟට state zip code country මේ එකක්වත් මට අවශ්‍ය නැහැ. එහෙනම් මම මේ ටික ඔක්කොම ටක් ගාලා delete කරගන්නවා. right ඒ වගේම තමයි මට මගේ address එක හදාගන්න මට අවශ්‍යයි home number එකක්. right කියන්නේ ගෙදර අංකය තියෙන ඒක අවශ්‍යයි. ඒ නිසා මම ඒක add කරගන්නවා අලුතින්. මම මේකට ගන්නවා number කියලා. ඕකේ කරනවා. right ඒ වගේම තමයි මම මේ number එක city එකට කලින් දාගන්නවා. right number එකයි city එකයි මට අවශ්‍යයි. ඔය දේවල් ටික ඇති. මම බොහොම සරල address එකක් හදනවා. first name එකයි last name එකයි number එකයි city එකයි. right ඒ ටික මට ප්‍රමාණවත්. ඒකට මගේ address එක හැදෙන්නේ නේද? සමන් තිලකරත්න නම් සමන් තිලකරත්න නම්බර 62 city එක කොට්ටාව නම් කොට්ටාව. ඔය කියන විදිහට. right හරි. දැන් මගේ ලිස්ට් එක ඔන්න හදලා ඉවරයි. right දැන් මගේ උවමනාව තියෙන්නේ මේ ලිස්ට් එක පාවිච්චි කරන්න. දැන් තාම මගේ ලිස්ට් එකේ කොලම්ස් ටික විතරයි මම හදාගත්තේ. මම මේක ඕකේ කරාම මගේ මේ ලිස්ට් එක මේ විදිහට කෙටි වෙලා මට හම්බ වෙනවා. first name තියෙනවා. මට අවශ්‍ය නම් එයාගේ දිග පළල මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගන්නේ කොහොමද? මගේ mouse pointer එක මේ කොලම් එකක් හම්බෙන border එකට අරගෙන ගියාම ඔය විදිහට change වෙනවා. ඒ වෙලාවට click කරගෙන ඇදගෙන හිමෙහි යන්න පුළුවන්.
right එතන මම last name එකක් පොඩ්ඩක් tick කරලා number එක කොහොම තියෙනවද පොඩි number එකක් city එක පොඩ්ඩක් වැඩි කරලා අරගන්න. දැන් ඊළඟට තියෙන්නේ මට මේකට අවශ්‍ය කරන ඔබේ සර් ෆස්ට් නේම් කියන කොලම් එකේ පොඩි මේ ඊතලයක් එකක් පහළට තියෙනවානේ. ඒ මොකද සර්? ඒක වාට උමනා වෙනවා මෙයාව සෝට් කරගන්නකොට සෝට් කරගන්නවා කියලා කියන්නේ දැන් අපි නම් ලිස්ට් එකක් කියන්නේ පහළට ටයිප් කරයින් පස්සේ මට අවශ්‍ය නම් ඒක ආකාරාදී පිළිවෙලට හදාගන්න. අන්න ඒකට මට ওই ඊතලේ උමනා වෙනවා. මොකද ඊතලේ මට උදව් කරනවා මේ නම් ලිස්ට් එක ආකාරාදී පිළිවෙලට කියන්නේ A to Z හරි Z to A හරි හදාගන්න. right හරි සර්. හරි. එතකොට දැන් මම හදන්නේ මගේ දත්ත ටික මේකට ටයිප් කරන්න. right ඔන්න මම මේ ෆස්ට් ටයිම් දැන් මේකේ සිංහල ටයිප් කරලා බලන්න යන්නේ. මෙච්චර දවස් මම කරපු ප්‍රැක්ටිකල් වල ඔක්කොම ඉංග්‍රීසි වලින් ටයිප් කරලා බැලුවේ. right මම ෆස්ට් නේම් ලාස්ට් නේම් නම්බර් සිටි කියන ටික සිංහලෙන් ටයිප් කරලා බලන්න. right හරියනවද කියලා. right මම ටක් කාලා වැඩි නෑ එන්ට්‍රීස් 3ක් විතර අපි දාගමු නේද? සමාන අපිට කීබෝඩ් එකේ මේ සෙල් එකෙන් සෙල් එකට පයින්න පුළුවන් ටැබ් කී එකෙන් right එතකොට දකුණු ටැබ් කී එක එපුවම දකුණු අත පැත්තේ තියෙන සෙල් එකට පැන පැන යනවා right නැත්තම් මවුස් එක ක්ලික් කර කර යන්න පුළුවන් මම මෙතන මෙතන පාවිච්චි කරන්නේ Google input tool එක right මේක සාමන් කියලා හැදුවේ නේද right මම data හතරක් ඒ කියන්නේ data line හතරක් print කරගත්තා කියන්නේ type කරගත්තා right හරි මට දැන් තියෙන්නේ මේක okay කරගන්න මම මේක okay කරගන්නවා okay කරාම මෙයා මේ මම දැන් list එකක් first time නේ මේ හැදුවේ right ඒක okay කරගත්තම මෙයා මුලින්ම කියනවා මේ list එක save කරන්න කියලා මේ list එක save කරන්නේ database file එකක් විදිහට right Microsoft address list එකක් විදිහට තමයි මෙයා මේක save වෙන්නේ. කියන්නේ database එකක් තියාගන්න එක format එකක් ඒක. right? ඒතර මට පුළුවන් මෙතනට ගැලපෙන නමක් දෙන්න. right? දැන් මෙන්න මේක චුට්ටක් කට්ටිය මතක තියාගන්න. මේක මේ පාඩම පැත්තටම අදාළ දෙයක් නෙවෙයි. නමුත් practical world එකේ අපි දකින දෙයක්. දැන් අපේ භාෂාව සිංහල. right? අපි එහෙම කියලා අපි කරන හැම වැඩක්ම සිංහලෙන් සේව් කරන්න හුරු වෙන්න එපා. දැන් උදාහරණයක් විදිහට මට පුළුවන් මේ database එක සිංහලෙන් සේව් කරන්න. සිංහල කියන එක අපිට අවශ්‍ය තැන් වලදී විතරක් පාවිච්චි කරන්න. අනිත් හැම වෙලාවකම ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලින් සේව් කරනවා නම් හොඳයි. right? මොකද ඔයගොල්ලෝ කම්පියුටින් කියන ෆීල්ඩ් එකේ වැඩ කරනකොට සිංහල වලට අදාළව කරන්න ගොඩක් වැඩ තියෙනවා ඔයගලන්ට. ඒ වගේම ඉංග්‍රීසි වලට අදාළව කරන්න තියෙන දේවල් ටික ඒකත් එක්ක හුරු වෙන්න. right? නොකර ඉන්න එපා. සිංහල තියෙන නිසා මට සිංහලෙන්ම වැඩ ඉවර කරගන්න පුළුවන්.
ඒ දෙපැත්තම වැරදි. සිංහල තියෙන නිසා සිංහලෙන්ම විතරක් මම වැඩ කරනවා, ඉංග්‍රීසි තියෙන නිසා ඉංග්‍රීසියෙන්ම විතරක් මම වැඩ කරනවා කියන එක නෑ. ඔයගොල්ලෝ දෙපැත්තටම හුරු වෙන්න ඕන. ඉංග්‍රීසි මීඩියම් අයට කියන්නේත් මම ඕක තමයි. රයිට්? අවශ්‍ය විදිහට ඔයාට මේකේ වැඩ කරන්න කිව්වොත් මොකක් හෝ භාෂාවකින් අපි ඒ භාෂාව දන්න නිසා සහ හසුරවන්න දන්න නිසා දෙකටම හුරු වෙන්න. ඔයාට ගොඩාක් බෙනිෆිට් ටැමිල් ඉගෙන ගන්න පුළුවන් නම් මමත් ටැමිල් දන්නේ නැහැ. රයිට්? ටැමිල් ඉගෙන ගන්න පුළුවන් නම් ඒකෙනුත් වැඩ කරන්න පුළුවන් නම් නියමයි. රයිට්? එතකොට ඔයගොල්ලෝ ලංකාව විතරක් නෙවෙයි. ඔයාලට ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එක ටච් කරන්න පුළුවන්. ඒතර ටැමිල් කතා කරන රටවල් ගොඩක් තියෙනවා. ඉංග්‍රීසි කතා කරන රටවල් ගොඩක් තියෙනවා. සහ සිංහල කතා කරන විදිහට ඉන්නේ අපේ රට විතරයි. නමුත් අපිට පුළුවන් ඒකට ඒ ප්ලැට්ෆෝම් තුනේම වැඩ කරන්න. රයිට්? ඒක නිසා හැකි හැම වෙලාවකම ඔයගොල්ලෝ ස්කිල් එක එකතු කරගන්න. රයිට්? හරි. ඒතර මම මෙයාව සේව් කරනකොට මම ඉංග්‍රීසි වලින් මේක සේව් කරනවා. මම මේක මට අඳුන ගන්න grade 10 සිංහල guest list කියලා සේව් කරනවා. රයිට්? මේක සේව් කරනවා. සේව් කරාම මේගොල්ලෝ මට පොඩි ප්‍රිවිව් එකක් දෙන්න ඕනේ සාමාන්‍යයෙන්. හරි සමහරවිට ප්‍රිවිව් එක අර කලින් අපි රෙසිපියන් ලිස්ට් එක තෝරපු නිසා මෙයා මතනවා වෙන්න පුළුවන්. රයිට්? ඒතර දැන් මගේ ලිස්ට් එක විදිහට මගේ අරගෙන තියෙන මම දැන් edit recipient list ගියොත් edit recipient list එකෙන් දැන් මට පෙන්නන්නේ මම මේ වෙලාවේ හදපු ලිස්ට් එක. රයිට්? මේ තියෙන මම හදපු ලිස්ට් එක තමයි මේ වෙලාවේ මට පෙන්නන්නේ. රයිට්? එක්කෙනෙක් සේව් වෙලා නැද්ද? මම හිතන්නේ ටික තියෙනවා ඇති නේද? edit ගියාම නෑ. එක එන්ට්‍රි එකක් මොකක් හෝ හේතුවකට සේව් වෙලා නැහැ. රයිට්? 3 දෙනෙක් සේව් වෙලා තියෙනවා කමක් නැහැ. excuse me sir. ඔව් දෙ. sir entry ඕන ගණන් තියන්න පුළුවන්ද? පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. රයිට්? එතකොට ඔය විදිහට අපිට දැන් අපි හදාගත්ත ලිස්ට් එක අපිට ඕන නම් නැවත රිට්‍රීව් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ඕකේ කරාම මේක ඕකේ වෙනවා. රයිට්? ඒකට දැන් අපි අපේ ප්‍රධාන කාර්යය ඉවරයි. ඒ කියන්නේ මේ guest list එක. දැන් මේ guest list එක මුලදී හදනකොට වෙලාවක් යනවා කියලා ඔයගලන්ට තේරෙනවා ඇති. නේද? table එක හදන්න ඕනේ, columns ටික හරියට handle කරගන්න ඕනේ, data ටික හරියට enter කරගන්න ඕනේ. දැන් ළමයි 100 දෙනෙක් හිටියනම් ඔයාට මුළු list එකම කියන්නේ 100 දෙනාගෙම නම් list එක type කරන්න ඕනේ. හැබැයි ඔයා ඒ ආයතනය කරගත්තොත් ආයතනයේ ඉන්න සේවකයන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 100යි නම් ඒ 100 තමයි නිතරම භාවිත වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ඉස්කෝලයක් ගත්තොත් ඉස්කෝලේ ඉන්න ළමයි ටික සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ අවුරුද්දකට සැරයක්නේ. නේද? 13 වසරේ ඉන්න අය ඉවත් වෙනවා. එක වසරට අලුතෙන් ළමයි ප්‍රමාණයක් එනවා. අනිත් ළමයි ටික ගත්තොත් ඒගොල්ලෝ අවුරුදු 12ක් නේද? 12ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ඉස්කෝලේ ඇතුලේ මේන්ටේන් වෙනවා. එතකොට එක වතාවක් අපි මේ ලිස්ට් එක ටයිප් කරගත්තම අපිට ඒක තව ගොඩාක් වතාවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක ක්‍රියේට් කරන්න යන වෙලාව සම්පූර්ණයෙන් අපිට නැති වෙනවා. අපිට තියෙන්නේ නිකන් ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා existing list එක තෝරලා අදාළ list එක load කරගන්න විතරයි. load කරගත්තම ඊට පස්සේ mail merge එක හදන විදිය හරි simple. ඒ තියෙනවාට අදාළ document එක type කරගත්තා. අවශ්‍ය තැන් වලට මේ අපි හදාගත්ත recipient list එකේ fields ටික ඇදලා දාගත්තා. merge එක complete කරා. right? මම දැන් පෙන්නන්න කොහොමද යන්නේ කියලා. right? හරි. ඊළඟට අපිට මේ write and insert field එක මේ පැත්තේ දැන් අපි මේ තුන් දෙනා ගැන කතා කරා. write and insert field කියන පැත්තේ අපිට තියෙනවා address block, greet inline, insert merge fields. right? එතන මේ address block එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ලිපියක් දැන් අපි පටන් ගන්නකොටම මෙතනින් mail merge එක කරන්නේ letter එකක් කියලා අපි තේරුවනේ. ඒක නිසා මෙයා මේ address block බටන් එක අපිට active කරලා දීලා තියෙනවා. මං ඇඩ්‍රස් බ්ලොක් එක ක්ලික් කරොත් මට කියනවා කොහොමද මගේ ඇඩ්‍රස් එක හැදෙන්න ඕනේ කියලා මෙතන ඩිසයින් කරගන්න. right? දැන් මේක කිරීම අනිවාර්ය නැහැ. අපිට අපේ ડોකියුමන්ට් එක හැදෙන්න ඕන විදිහ මෙන්න මේ insert merge field කියන එක පාවිච්චි කරලා අපිට කැමති විදිහකට හසුරව ගන්න පුළුවන්. හැබැයි මේ ඇඩ්‍රස් බ්ලොක් එක අපිට එක පැත්තකින් පොඩි පහසුකමක් දෙනවා. අපේ ඇඩ්‍රස් එක අපි අමුතුවෙන් ප්ලෑන් කර කර ඉන්න අවශ්‍ය නැහැ. මේගොල්ලෝ කියලා තියෙන විදිහටම නම් අපිට හැඩ ගහන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඒක ඒ විදිහට අපිට හදන්න පුළුවන්. දැන් මේ ඇඩ්‍රස් බ්ලොක් එකට ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා පේනවද? මගේ first name, second name, city.
ඔය ටික පාවිච්චි කරලා තියෙනවා. right ඊට පස්සේ මෙතන අරගන්න පුළුවන් recipient name එක මොන format එකෙන්ද දැන් මේ පළවෙනි එක්කෙනා මම ක්ලික් කරොත් එයාගේ පළමු නම විතරයි එන්නේ දෙවෙනි එක්කෙනා මම ක්ලික් කරොත් 1 2 කියන එක එන ඔය JR කියන එක එන්නේ නැහැ ඒක මේගොල්ලන්ගේ ඔය තව initials තියෙනවා නම් ඒ කියන්නේ අපි keep first name second name third පැත්තට යනවා නම් ඒවට අදාළව තියෙන ක්‍රම කීපයක් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ right අපිට අවශ්‍ය නම් මේ Mr and Mrs කියන දේවල් ටික sorry right ඔය Mr and Mrs set වෙන විදිහටත් අපිට manage කරගන්න පුළුවන් right ඒක ඔය විදිහට ඔයාට අවශ්‍ය නම් ඕක handle කරගන්න පුළුවන් ඊළඟට මෙතන තියෙනවා මේ recipient name in this format මම දැන් මෙතන තියෙන හරිය ask කරොත් මගේ address block එකෙන් recipient name එක යනවා මොකද මේක click වෙලා තියෙන්න ඕනේ ලබන්නාගේ නම ඇතුළත් වෙන්න right ඊළඟට insert postal address කියන එක මම ask කරොත් කොට්ටාව කියන එක යනවා මොකද address line 1 address line 2 city ඔය කියන දේවල් ටික ඒගොල්ලෝ match කරගන්නේ address එකේ කොටස් විදිහට right එතකොට මට address එක දාන්න අවශ්‍ය නම් ඒක දාගන්න පුළුවන් right ඊළඟට මේ format address according to the destination country region කියන එක ඒක දැනට කියන්නේ අපිට බලපාන්නේ නැහැ මෙතන ඔය සමහර ලාවට වෙන වෙන රටවල් වල address formats යන විදි තියෙනවා ඒකක් ඇප්ලයි කරගන්න තමයි උතන අපිට මේව පාවිච්චි කරන්න තියෙන්නේ මෙතෙන්දි කතා කරන්නේ මේ දෙන්න ගැන right ඇත්තට මේ තරම් දුරට ඔයගලන්ගේ සිලබස් එකේ කතා කරන්න කියලා නෑ නමුත් මේක කරන එකේ මම ඔයගලන්ට මේ දේවල් ටික පෙන්නනවා right එතකොට අවශ්‍ය නම් මට උතන ඔහොම කරලා ඕකේ කරගන්න පුළුවන් ඕකේ කරගත්තම ඔයගලන්ට පේනවා මෙන්න මේ address block කියලා එකක් මෙතනට ආවා කලින් තිබුණේ නෑ මෙහෙම එකක් මගේ document එකේ right ඊළඟට මට පුළුවන් මෙන්න මේ greeting line එක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් නේද ලිපියක් ලියනකොට සුබ පැතීමේ ක්‍රමයක් තියෙනවා ඒ කියන්නේ dear sir madam right ඒ විදිහට අපි address කරන විදිය තියෙනවා එතනින් අපිට පුළුවන් මේක manage කරගන්න. ඒතර මෙතන greeting line එක මොන විදිහටද dear නැත්නම් to නැත්නම් මොන වගේ දෙයක්ද එන්නේ කියලා පෙන්වන්න පුළුවන් right මෙතනින් නම එන්න ඕන විදිහ right මොන විදිහටද settle වෙන්න ඕන right ඊළඟට මෙතන greeting line එකේ මෙතන greeting line for invalid recipient name කියන්නේ අපි අපේ list එකට අදාළ නැති name එකක් ආවොත් එයාට dear sir madam කියලා විතරක් වැටෙන විදිහට right ඔහොම settle කරගන්න පුළුවන් දැන් මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන් මේ අනිත් අයට කොහොමද මේවා වැටෙන්නේ කියන එක right ওই විදිහට change කරගන්න පුළුවන් ඒකත් greeting line එක මේ greeting line එකත් අපිට අවශ්‍ය නම් අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන් මේ insert merge fields කියන එක පාවිච්චි කරලා right හරි ඊළඟට මම මේකත් ඕකේ කරොත් greeting line කියන එක මෙතනට වැටෙනවා දැන් මේ address block කියන්නේ එක field එකක් greeting line කියන්නේ තව field එකක් මට මේ දෙන්න අතර මැද්දේ තියෙන මේ angle bracket දෙක අතරට ගිහිල්ලා මම enter එක ඔබලා මට මේ දෙන්නම අවශ්‍ය තැනට manage කරගන්න පුළුවන් right දැන් මෙහිම වැටෙන්න හේතුව තමයි මගේ mail merge එක complete කරාම මගේ කියන්නේ මම පාවිච්චි කරන්න හදන documents වල මට මේ address block කියලා පෙන්වන්නේ නැහැ මෙතනට පෙන්වන්නේ මගේ පළවෙනි address එක සහ ඒකට දාලා greeting line එක right හරි අපි දැන් address එක දාගත්තා greeting line එකකුත් දාගත්තා ඊළඟට මට තව කොහෙට හරි මේක ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් මගේ address list එකේ නැත්නම් recipient list එකේ තියෙන details තව කොහෙට හරි පාවිච්චි කරන්න අවශ්‍ය නම් මට පුළුවන් මෙතනට මගේ address list එකේ fields ටික load වෙලා තියෙනවා අවශ්‍ය පරිදි ඒව match කරගන්න right දැන් මම ලිපිය ඉදිරිපත් කරනවා right දැන් මම ලිපිය type කරන්න තියෙන්නේ මගේ අදාළ
ඇඩ්‍රස් බ්ලොක් එක මම දාගත්තා greeting line එක දාගත්තා දැන් ඒක මේ මගේ letter එක type කරන්න කලින්ම මේ දෙක දාගන්න කියලා නීතියක් නැහැ ඔයගලන්ට ඕන වෙලාවක මේ address list මේ address block එක greeting line එක merge fields දාගන්න එක අවශ්‍යතාවය පරිදි සිද්ධ කරන්න පුළුවන් දැන් ඔයගලන්ට අදාළ වෙන විදිහට ඔයගොල්ලෝ ලිපිය type කරන්න right මම මේක type කරනවා දෙමාපිය ඇස්වීම ඒක මගේ මාතෘකාව ඒක නිසා මම යාව bold කරලා underline කරලා center line කරගන්නවා ඊළඟට මම මගේ මේ අකුරු වල size එකක් පොඩ්ඩක් අපි වැඩි කරගමු right ඊළඟට අපි type කරනවා 2021යි මම අද දින ගන්නවා 6යි සිපස් දින උදෑසන 10:30ට පැවැත්වීමට නියමිත 10 ශ්‍රේණී වාරවසාන දෙමාපිය රැස්වීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම ලිපිය ඔබ වෙත කිරේ වත්නා රටේ පවත්නා තත්ත්වය පාසල වෙත ළඟා වීමේ අවසර ලෙස මෙම ලිපිය භාවිත කරන්න ස්තුතියි right මම මගේ ලිපිය type කරලා ඉවරයි මට අවශ්‍ය විදිහට මේක format කරගන්නවා justify කරලා right ගැලපෙන විදිහට මම මේවා පොඩ්ඩක් පහළට ගන්නවා එතකොට මගේ ලිපිය look එක මට වැදගත් right හරි ওই විදිහට අපිට අවශ්‍ය විදිහට මේක manage කරගන්න පුළුවන් right දැන් මට අවශ්‍ය දේවල් type කරලා ඉවරයි මට මේ type කරන අතරතුර මගේ මම type කරපු list එකෙන් යම් කිසි දෙයක් අරගන්න අවශ්‍ය නම් මට පුළුවන් insert mail merge කියලා ඒ අදාළ දේ මෙතනට apply කරගන්න right මම පොඩි වෙනස්කමක් කරනවා edit recipient list ගිහිල්ලා මට මෙයාව edit කරලා මම මෙතනට අලුතෙන් column එකක් add කරනවා student name කියලා. Daddy, look at that vampire. Hello. Student name කියන එක මම අන්තිමටම අරගන්නවා. ඒක ඕකේ කරනවා. ඒ student name එක මට මෙතන තියෙනවා. right? මම මෙතනට ටක් දාලා right
මගේ පොඩි එක්කෙනා ඇවිල්ලා ඉන්නේ සද්දාවට ගණන් ගන්න එපා. right මම මෙතන student name එක ලියා ගන්නවා මේ විදිහට සුසු right එතකොට මම මේකෙන් අදහස් කරේ මේ ශිෂ්‍යයාගේ නම මට එකතු කරගන්න ඕන නා right මම ඕකේ කරනවා මේගොල්ලෝ අහනවා වෙනස්කම් සේව් කරන්න ඕනද කියලා මම සේව් කරනවා right එතකොට මම මගේ recipient list එකේ වෙනස්කමක් කරා මට ඒක වෙනස් කරගන්න ඕනේ මට මේ ලියුම මැද්දටත් දෙයක් දාන්න පුළුවන් කියලා ඔයගලන්ට පෙන්වන්න උවමනා නිසා right එතකොට මම මෙතන මගේ ලිපිය edit කරගන්නවා දහස් ශ්‍රේණී වාරවසාන දෙමාපිය රැස්වීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඔබගේ පුතණුවන් කියලා මට නම දාන්න ඕන. right ඔබගේ පුතණුවන් දියණියන් වන මෙන්න මෙයා හරහා මෙම ලිපිය ඔබ වෙත යොමු කරේ. ඒතර ඒ නම් ටික අපිට අර ලිස්ට් එකේ තියෙනවනේ. ඒතර මෙතනින් මට පුළුවන් ස්ටුඩන්ට් නේම් කියන එක අරගන්න. ඒතර මෙයාව ඉන්සර්ට් කරන්න පුළුවන් නැත්නම් මේක ඩබල් ක්ලික් කරාම ඉන්සර්ට් වෙනවා. right ඒතර ඔබගේ පුතණුවන් දියණිය වන මෙතන ස්ටුඩන්ට් නේම් එක එනවා. හරහා මෙම ලිපිය ඔබ වෙත යොමු කරේ. right එතන මගේ මේල් මර්ජ් එකේදී දැන් ඒ කියන්නේ මර්ජ් එක ඉස්සරහට අපිට ප්‍රිවිව් කරන්න පුළුවන් මේ සෙක්ෂන් එකෙන් ප්‍රිවිව් එකේදී මෙතනට අදාළ ඇඩ්‍රස් එක වැටෙනවා අදාළ ග්‍රීටින් ලයින් එක වැටෙනවා ඒ අදාළ පුද්ගලයාගේ අදාළ දුව හෝ පුතාගේ නම මෙතනට වැටෙනවා right මේ rules and match fields කියන ඒවා මේ සම්බන්ධයෙන් තියෙන ඇඩ්වාන්ස් දේවල් ඒක ඔයගොල්ලෝ හොයලා බලන්න right දැන් මේක ලියලා ඉවරුණායින් පස්සේ right මට පුළුවන් මේ මගේ ලිපිය ප්‍රිවිව් කරගන්න right ඒ කියන්නේ පෙර දසුණක් ලබා ගන්න මොන විදිහද දැන් මේක කියන එක. ඒකට මට උදව් වෙනවා මෙන්න මේ ප්‍රිවිව් ලිස්ට් කියන බටන් එක. right ඒතර මම පොඩ්ඩක් මුලින් ඉඳලා ආපු ටික පොඩ්ඩක් මතක් කරොත් මෙතනින් අපි මොකද්ද ડોකියුමන්ට් එක කියලා තෝරගත්තා. මෙතනින් අපි recipient list එක තෝරගත්තා. අලුතෙන් හදන්න පුළුවන් තියෙන එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි තෝරගත්ත recipient list එක මෙතනින් edit කරගන්න පුළුවන්. ඒ වගේම address block එක දාගන්න පුළුවන් මෙතනින්. greeting line එකක් දාගන්න පුළුවන් මෙතනින්. ඒකට address block එක කියලා කියන්නේ මොකක් හරි ගෙදරක ආයතනයක අදාළ address එක. greeting line එක කියලා කියන්නේ සුබ පැතීමේ ආකාරය. ඊළඟට merge fields set කරගන්න පුළුවන් අපේ තෝරගත්ත recipient list එකට අදාළව ඒකේ තියෙන columns වල තියෙන අගයන් භාවිතා කරන්න වෙන තැන් අපිට පාවිච්චි කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට. right ඊළඟට මෙතන preview එකෙන් පුළුවන් අපිට අපේ දැන් හදපු ලියුම preview කරලා බලන්න. පෙර දසුණක් බලන්න මොන විදිහද කියන එක. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ එක මගේ එක කොලයයි ડોකියුමන්ට් එකේ තියෙන්නේ තාම. කොල ලොකු ගාණක් නැහැ. right හරි ඔන්න මම දැන් preview කරනවා. ගානේ preview කරනකොට ලස්සන වැඩක් වෙනවා. preview result පේනවා. දැන් මගේ අරගත්ත ඒවා පේන්නේ නැහැ නේද? මෙන්න මෙතන හරියට settle වෙලා නැහැ මේ වැඩේ. බලමුයි කියලා. save වෙලා නැද්ද දන්නේ නැහැ. බලමු. right
මෙතන ඇඩ්‍රස් බ්ලොක් එක ඇවිල්ලා තියෙනවා පේනවද විනීතා පෙරේරා පිළියන්දල ඊට පස්සේ dear විනීතා පෙරේරා right ඊළඟට දෙමාපිය රැස්වීම මේ දේවල් ටික තියෙනවා අපි මේක ඉස්සරහට ගිහින් බැලුවොත් right හරි දැන් හරියට ඇවිල්ලා තියෙනවා මේ තියෙන්නේ මේ උඩටම ඇවිල්ලා තියෙනවා අර පොදුවේ යවන එක right මෙතන තාම පේනවද විනීතා පෙරේරා මෙතන අනුක කියලා තියෙනවා බලන්න තුන්වෙනි එකට යනකොට වෙනස් වෙනවා තිමිර සමන්තිලකරත්න තිමිර නිහාරා මුණසිංහ නුෂාරා right ඔය විදිහට මට පුළුවන් මේල් මර්ජ් එක ප්‍රිවිව් කරගන්න තේරුණාද මෙතනට වෙනකම් ඔව් සර් right හොඳයි සර් ළමයාගේ නම් දාපු දැන් චුට්ටක් අයිත් කියලා දෙන්න ඒ කියන්නේ අලුතෙන් කොලම් එකක් ඇඩ් කරපු විදිහද නැත්නම් මේ නුෂා අර සර් වැරදිලා හැදුවේ මෙතන වට්ටන විදිහද ඔව් සර් ඒ කියන්නේ මම එතන වෙලා තිබුණේ පුතේ මේ මෙන්න මේක තමයි ලෝඩ් වෙලා තිබුණේ ඒ කියන්නේ මේ පළවෙනි මේ කියන්නේ කිසිම නමක් ගමක් නැහැ අර කොමන් විදිහට ඇඩ්‍රස් වෙලා මුකුත් නමක් නැතුව ඊළඟ එකේදී ඉඳලා අදාළ නමට අදාළව තියෙන දේවල් ටික එහා පික් කරනවා හරි සර් right එකයි උනේ so ඒ විදිහට අපිට ප්‍රිවිව් කරලා බලන්න පුළුවන් right ඊළඟට අපිට පුළුවන් අපේ merge එක finish කරන්න merge එක finish කරාම ඔයාට option එකක් දෙනවා ඔයාට පුළුවන් individual documents විදිහට ඒ කියන්නේ දැන් මෙතන මේ මම preview එක පෙන්නුවේ එකම document එකේ දේවල් වෙනස් කර කර හොයලා බලන්න හරියට වෙලා තියෙනවද කියලා බලන්න අපිට අවශ්‍ය නම් individual documents ගන්න විදිහට merge එක finish කරන්න පුළුවන් ඒ කියන්නේ එක්කෙනාට එක ලිපිය ගන්න හැදෙන word document එකක් අපිට ගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට කෙලින්ම මේක print කරන්න දෙන්න පුළුවන් right මම මුලින්ම මේ edit individual documents කියන එක අරගෙන පෙන්නන්නම් right මේකේ අහනවා records merge කරන්නේ කොහොමද දැනට තියෙන ඔක්කොම දේවල් merge කරන්නද එතකොට database එකේ තියෙනවා නම් recipients ලා 20 දෙනෙක් ඒ 20 දෙනාම මේකට අරගෙන ලියුම් 20ක් ඔයාට දෙනවා current record එක විතරක් ගන්න දෙ කියන්නේ මේ තියෙන එක විතරක් ගන්න පුළුවන් මට current record තේරුවොත් නැත්නම් from කියලා මට කියන්න පුළුවන් මොන record එකේ සිට මොන record එකටද يعني එකේ සිට දෙක දක්වා කිව්වොත් 1 2 කියන දෙන්න විතරයි දෙන්නේ 3 සිට 5 දක්වා කිව්වොත් 3 4 5 කියන කට්ටිය විතරයි දෙන්නේ මම මෙතන all කියන එක අරගන්නවා කරලා okay කරනවා එතකොට මේගොල්ලෝ මට අලුතෙන් word document එකක් මේ දෙන්නේ අලුත් word document එකක් හොඳේ මේ මගේ merge එක පිටිපස්සේ තියෙනවා right මේ තියෙන්නේ අලුත් document එක මේ තියෙන්නේ මම කරපු merge එක right මේකේ තියෙන එක document එකයි බලන්නකෝ මේකේ පේනවද documents හතරක් තියෙනවා right ඒ document හතර අරන් බැලුවොත් ඔයගලන්ට පේනේවි මේකේ තියෙන්නේ අර පොදු එක ඊළඟ document එකේ තියෙනවා එක්කෙනෙක්ට අදාළව දාලා ඊළඟ document එකේ දෙවෙනි එක්කෙනාට අදාළව ඊළඟ document එකේ තුන්වෙනි එක්කෙනාට අදාළව දැන් මේ mail merge නොතිබුණා නම් අපිට මේ වැඩේ නේද manually කරන්න වෙනවා right mail merge තිබ්බ නිසා අපිට මේ අදාළ දේ කරා වැඩේ ඉවර කරා දැන් ඔයාලට අවශ්‍ය නම් මේක save කරගන්න පුළුවන් right එහෙම නැත්නම් print එකට දෙන්න පුළුවන් right දීලා ඔක්කොම දේවල් ටික print කරන්න පුළුවන් ඔයාලට මෙහෙම නැතුව මම මේක don't save කියලා දෙනවා right මට මෙතන merge එකේ මට print document කියන එකට එක සැරේ යන්න පුළුවන් ඒතර අර individual documents edit කරන්න ඉන්නේ නැහැ right ඒ individual documents edit කරන එක අපිට වැදගත් වෙනවා දැන් හිතන්නකෝ මොකක් හරි එක ලිපියක අපිට විශේෂ සටහනක් දාලා යවන්න අවශ්‍යයි කියලා right අන්න ඒ වගේ වෙලාවකට අපිට edit individual documents කියන එක වටිනවා දැන් මොකක් හරි එක දරුවෙක් පිළිබඳ මොකක් හරි විශේෂ සටහනක් යවන්න අවශ්‍ය නම් ඒ අදාළ දෙමාපියට විතරක් ඒක අපිට හැම ලිපියකම දාන්න බැහැනේ එතකොට edit individual documents ගිහිල්ලා අදාළ page එකේ විතරක් අපිට වෙනස්කම කරන්න පුළුවන් කරලා print කරන්න පුළුවන් මේක කෙලින්ම print කරන්න පුළුවන් print document කියන එක පාවිච්චි කරා නම්
මෙතනින් අහනවා මොනවාද print කරන්නේ? ඔක්කොම print කරනවද? ආයෙත් මේ තියෙන එක print කරනවද නැත්නම් කොතන ඉඳලා කොතනටද print කරන්නේ කියලා. ඔක්කොම print කරලා okay button එක එබුවොත් මේ ඔක්කොම ටික යා print එකට send කරනවා. එතකොට මෙතන තියෙන එක ලියුමයි print වෙන්න පටන් ගන්නවා ලියුම් හතරක්. මොකද මගේ recipient list එකේ 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් කියන්නේ default එකකට එක්ක 4 දෙනෙක් ඉන්නවා. එතකොට 100 කිරිය 100ම මේ print අනිවාර්යයෙන් 100ම print වෙන්න ගන්නවා. right මම ඒක නිසා මේක දෙන්නේ නැහැ. දැන් ඕකේ දුන්නොත් මගේ print වෙන්න පටන් ගන්නවා. right බෑනේ සර් print කරන්න පටන් ගත්තට පස්සේ ඇහෙන්නේ පුතේ. print කරන්න පටන් ගත්තට පස්සේ නවත්තන්න බෑනේ සර්. නවත්තන්න කියන්නේ printer එකෙන් නවත්තන්න පුළුවන්. කියන්නේ printer එකේ තියෙනවා cancel button එකක්. printer එකේ cancel button එක ඔබලා print වෙන එක නතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට print කරන්න පටන් ගත්තයින් පස්සේ මෙන්න මේ tray එකට පොඩි print icon එකක් එනවා. ඒ print icon එක double click කරාම දැනට run වෙන job එක පෙන්නනවා. කියන්නේ print වෙන එක පෙන්නනවා. ඒක උඩ right click කරලා cancel කරන්න පුළුවන්. එහෙම තමයි නතර කරගන්න වෙන්නේ. නැතුව word එකෙන් නතර කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ. හරි සර්. right ඊළඟට ඔයාලට අවශ්‍ය sound mark එක වගේ එකක් තිබෙන්නේ මොකද්ද? sound mark එකක් එකක් තිබෙන්නේ මොකද tray icon එකේ? මේකද ඔව් සර්. ඒක මගෙත් තියෙන. ඒක ඇවිල්ලා මේ sound වලට audio switch එකට අදාළ වෙන එකක් නේද? speakers microphone සම්බන්ධයෙන් OS එකට මාප් එකක් තමයි. අපේ නෑ සර්. මගේ නම් තියෙනවා සර්. සමහර විට ඔව් ඒක එක්ක අප්ඩේට්ස් වලට අදාළව නැත්නම් මොකක් හරි drive එකකට අදාළව තියෙනවා ඇත්තේ. ඒ සවුන්ඩ් ඩ්‍රයිව් එකට අපි ගන්නේ මේක ඔව් මේක sound drive එකට අපේ තමයි මේ HP audio switch කරන් තියෙන HP වලට අදාළව තියෙන එකක්. OS එකට අදාළ එකක් නෙමෙයි. right හරි එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් merge එක ඉවර කරගන්න. දැන් මේ මගේ නම් අමතර option එකක් තියෙනවා merge to Adobe PDF කියලා. මම හිතන්නේ මේක ඕගලන්ගේ ඒවායේ නැති වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඒක ගන්න කොහොමද? ඒක පුතේ ඔයා PDF editor එකක් install කරන්න ඕන. මගේ එකේ PDF editor එකක් තියෙනවා. ඒක නිසා තමයි මේ edit එක මේකට merge වෙලා තියෙන්නේ. edit එකක් ඕගලන්ට නැත්තම් මේක manage වෙන්නේ නැහැ මෙතන. right ඒක අත්‍යවශ්‍ය නැහැ. ඕගලන්ට ඕන නම් මේ අර Word document එකට අරගෙන PDF එකක් විදිහට save කරන්න පුළුවන්. මගේ තියෙන එකම වෙනස මේක එක සැරේ PDF එකක් විදිහට මෙතනින්ම export කරන්න පුළුවන්. right හරි තේරුණාද කොහොමද මේ mail merge කරන්න කියලා? ඔව් සර්. හරි දැන් මේකේ අපි මතකද අපේ මේ ලිස්ට් එකේ අපි number කියලා එකක් දැම්මනේ. ඒ number කියන එක දැන් මෙතන නැහැ. නේද? දැන් අපි address block එකට ගියොත් අපේ address block එකට අපිට number එක insert කරගන්න ක්‍රමයක් මේගොල්ලෝ දෙන්නේ නැහැ. right මොකද number කියලා කියන්නේ අර මේගොල්ලන්ගේ database එක අපිට පෙන්නනකොට ඒගොල්ලෝ default දීලා තිබ්බනේ columns ටිකක්. අන්න ඒ columns විතරයි මේගොල්ලෝ මේ address block එක හදාගන්නකොට පාවිච්චි කරන්නේ. right එහෙමනම් අපි කල්ැතුව තීරණය කරන්න ඕනේ address line 1 කියන එකට number එක දෙනවා, address line 2 කියන එකට ඊළඟ එක දෙනවා, ওই විදිහට කරනවා කියලා. අපි අතින් දාපු එකක් address block excuse me sir. ඔබදී. so ඔය white box එක තුල අපි type කරන්න බැරිද මොකද? මෙතන මේ box එක ඇතුළේද? ඔව් සර්. type editing කරන්නේ නැහැ ඒගොල්ලෝ. හරි. ඒ කියන්නේ මෙතනින් තමයි ඒගොල්ලෝ තෝරලා ගන්න දෙන්නේ. right දැන් අපිට අවශ්‍ය නම් අලුතෙන් එක්කෙනෙක් මේකට ඇඩ් කරගන්න. right අපිට address block එක edit කරගන්න බෑ. හැබැයි ඒකට අපිට තියෙනවා තව ලස්සන ක්‍රමයක්. right ඒක කරන්න මේ preview result කියන එක දැන් මෙතන result එක පේන්න තියෙනවානේ. preview result එකෙන් අස් වෙන්න click කරාම එකෙන් අස් වෙනවා. අපිට පුළුවන් address block එක අයින් කරලා ඒ වෙනුවට අපිට මේ insert merge fields වලින් අපිට අවශ්‍ය දේ හදාගන්න. ඒතර අපිට තියෙන්නේ මේක double click කරලා first name දාගන්නවා. හිස්තනක් තියෙනවා. last name දාගන්නවා. ඊට පස්සේ යට රූලට එනවා. number එක දානවා. enter එකක් ගහලා යට රූලට එනවා. city එක දානවා. දැන් අපේ address block එක අපි හදාගත්ත එකක් තියෙනවා. මේක preview කරාම අපිට අවශ්‍ය විදිහට පේන්නේ නේ. නිහාර මොනසිංහ 34 උමඟ. right ඒතර මේක මේ 34 ඉස්සරහට මට number කියන වචනේ අර no කියලා දාලා ලියනවා නේද?
එහෙම කරගන්න අවශ්‍ය නම් බොහොම සරලව මට කරන්න තියෙන්නේ මෙතන ඉස්සරහා no කියලා ටයිප් කරන එක විතරයි. sorry. right ඔහොම ටයිප් කරලා ප්‍රිවිව් කරාම නිහා රමණසිංහ නම්බර 34 හොමක. right සමන්තිල කරත්න නම්බර 10 කොට්ටා. right ඔය විදිහට මට සෙටල් කරගන්න පුළුවන්. මේ ඩිෆෝල්ට් එක කෙනා එනකොට ඇටලුවක් වෙනවා. ඩිෆෝල්ට් එක කෙනාව අපිට අස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි පොඩ්ඩක් ඒක චුට්ටක් බලමු. මෙන්න මෙතන ඩිෆෝල්ට් එක කෙනාව මට ඩිලීට් කරලා දාන්න. එයාව අපි එඩිට් කරලා ඔව් මෙන්න මෙයාව අස් කරමු. මෙයා අස් කරාම හරියට delete entry. yes okay yes right ඔව් දැන් තියෙන තුන. හරි එතකොට තේරුණාද අපිට අවශ්‍ය වෙන විදිහට මේ ෆීල්ඩ්ස් ටික පාවිච්චි කරන්න පුළුවන් දැන් අපිට ඕන තැනක ඒක පාවිච්චි කරන්න පුළුවන් right කිසිම ගැටලුවක් නැහැ. හරි පැහැදිලිද දේවල් ටික? ඔව් සර්. හරි නියමයි. සර් අතන ඇඩ්‍රස් ලයින් එක ඇඩ් කරලා ඊට පස්සේ අපිට මර්ජ් ෆීල්ඩ් දාන්න බැරිද? ඒ කියන්නේ මට තේරුණේ ඇඩ්‍රස් ලයින් එක ඇඩ් කරලා ඊට පස්සේ අපි ඇඩ්‍රස් බ්ලොක් එක දාලා ඊට යටින්ද පුළුවන්. හැබැයි එතකොට ප්‍රශ්නේ ඔව් වෙන්නේ ඇඩ්‍රස් බ්ලොක් එක දැම්මම මේ විනීතා පෙරේරා පිළියන්දල කියන එක එකටම එනවා. ඒ දෙන්න අතරමැද්දට නම්බර 22 දාන්න බෑ. නෑ සර් එතන අර නම විතරක් එන්න අරගෙන එහෙම පුළුවන්. නම විතරක් එන විදියට හදලා ඇඩ්‍රස් බ්ලොක් එකෙන් ඉතිරි දෙක අපිට අතින් දාන්න පුළුවන්. ඔව් ගැටලුවක් නෑ. එහෙම පුළුවන්. no problem. right? හරි සර්. හරි. right අපි බලමු ටක්කාලා මේ ටෙක්ස්ට් බුක් එක පැත්තට ගිහිල්ලා මිස් වෙච්ච මොනවා හරි තියෙනවද කියලා අපිට. සර් මේකෙන් පස්සේ පටන් ගන්නේ Excel ද? නෑ නම්බර් සිස්ටම් පාඩම. තුන්වෙනි පාඩම. හරි සර්. සංඛ්‍යා පද්ධති කියන එක. right? හරි අපේ බලමු. සර් අපි බෑග්ග්‍රවුන්ඩ් Photoshop එකෙන් එඩිට් කරපු ෆොටෝ එකක් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා සේව් කරද්දී මේ මොකද්ද දෙන්න ඕනේ ෆොටෝ එක ගන්නකොට ඒ බෑග්ග්‍රවුන්ඩ් නැතුව ගන්නවනම් මොකද්ද ඔප්ෂන් එක දෙන්න ඕනේ? PNG එකක් විදිහට සේව් කරන්න ඕනේ. එතකොට ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ අර කොටු විතරක් පේන්න ඔව් ඕනේ. සර්. right? හරි සර්. හරි. හරි අපි මුලින් ඉඳලා බැලුවොත් ඔව් මේ දේවල් ටික ගැන අපි කතා කරා ටූල්ස් ටික ගැන අපි කතා කරා quick toolbar එක ගැන කතා කරා right save කරන විදිය ගැන කතා කරා page setup එක ගැන කතා කරා alignments ගැන කතා කරා select කරන විදිය ගැන කතා කරා formatting ගැන කතා කරා ඊළඟට bullet list numbered list ගැන කතා කරා picture set කරන විදිය ගැන කතා කරා headers footers symbols ඊළඟට කොහොමද table එකක් manage කරගන්නේ right ඒ ටික ගැන කතා කරා ඊළඟට proof reading වලදී අපි කොහොමද grammar and spelling mistake හොයාගන්නේ treasurer එක ගැන කතා කරා find and replace ගැන කතා කරා print කරන විදිය ගැන කතා කරා mail merge එක ගැන කතා කරා right ඒතකොට ඔතනින් ඔයගලන්ගේ word වලට අදාළව තියෙන practicals ටික ඉවර වෙනවා right ඔයගලන්ගේ මේ සතියේ practical එක වෙන්නේ මෙන්න මේ අන්තිම ක්‍රියාකාරකම right ඔය කියන එක පාවිච්චි කරලා ඒ මෙතන මේ ක්‍රියාකාරකම මේගොල්ලෝ කියලා තියෙන්නේ මේ කියන එක්කෙනාව ડોකියුමන්ට් කරන්න මේ කියලා තියෙන විදිහට එතකොට එයාගේ database එක හදනකොට මෙන්න මේ කියන දත්ත ටික ඒ database එකට insert කරන්න කියන්නේ right සර්ට එවන්න ඕනේ අර උඩ තියෙන එකනේ නෑ මට එවන්න ඕනේ ඕගොල්ලෝ mail merge කරාම ඕගොල්ලන්ගේ mail merge කරපු document එක මට වෙනම ඕනේ right ඒ කියන්නේ දැන් මගේ මේ mail merge කරායින් පස්සේ preview එක නැතුව මේ තියෙන document එක තියෙනවනේ මෙන්න මේක ඔව් සර් මේක මට අවශ්‍යයි වෙනම
සහ ඊළඟට මේ මේල් මර්ජ් එක ෆිනිෂ් කරනකොට මේ edit individual document කියලා එකක් මම පෙන්නෝනේ අර අපිට තියෙනවා නම් 4 දෙනෙක්ගේ විස්තර ඒක පිටු 4ක් විදිහට ගන්න පුළුවන් කියලා. අන්න ඒ document එක. ඒ දෙකම මට අවශ්‍යයි. right? මට මේ තනියෙන් මේ මේල් මර්ජ් කරපු original source document එක අවශ්‍යයි. මේල් මර්ජ් එක ඉවරුණයින් පස්සේ edit individual document කිව්වම ඔයගලන්ට අලුතෙන් මේ all දීලා ඕකේ කරාම අලුතෙන් හැදෙනවා document එකක්. ඒක වෙන නමකින් save කරලා ඒ අර documents දෙකම මට එවන්න ඕන. පැහැදිලිද? ඔව් සර්. කරන්න ඕන මේ එක ඇහෙන්නේ පුතේ? කරන්න ඕන එක සර් ගෲප් එකට දාන්න ප්‍රැක්ටිකල් එක. නෑ පොතේ තියෙනවා. පොත රිෆර් කරන්න බැරි කට්ටිය soft copy එකෙන් රිෆර් කරන්න පුළුවන් නේද? soft copy එක තියෙනව නේද ළඟ? ඔව් සර්. right පාඩම අවසානයේම තියෙන මම මේකේ ෆොටෝ එකක් ගහලා උන්නම් group එකකට දාන්නම්. soft copy එක අවසානයේ තියෙන එකකින් manage කරගන්නත් පුළුවන්. right මේ කියන්නේ word පාඩමේ අන්තිම ක්‍රියාකාරකම්. right ඕගල්ලන්ගේ තව පොඩි වැඩක් තියෙනවා. ඕගල්ලන්ගේ පොතට මෙන්න මේ shortcut keys ටික copy කරගන්න ඕන. right ඒක soft copy එකෙන් බලලා කෙටිමන් යතුරු කියන මාතෘකාව දාලා මේ තියෙන වගුව copy කරගන්න. right එතකොට අදාළ homework එක තියෙන්නේ 196 වෙනි පිටුවේ. පොතට copy කරගන්න ඕන එක තියෙන්නේ 197 පිටුවේ. right එතනින් එහාට පාඩම ඉවරයි සාරාංශය තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. හරි පැහැදිලිද? තේරුණාද? ගැටලු තියෙනවද? පාඩම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අහන්න. පාඩම සම්බන්ධයෙන් ගැටලු නැත්නම් ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන් කට්ටියට. වෙනත් ප්‍රශ්න තියෙන කට්ටිය විනාඩියක් ඉන්න මම ටක් ගාලා link එක ඉංග්‍රීසි පන්ති එක කට්ටියට යවලා ඔයගලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. right අනිත් කට්ටිය ගිහින් එන්න. thank you very much. ඊළඟ දවසේ අපි අලුත් පාඩම පටන් ගන්නෙ. number system සංඛ්‍යා පද්ධතිය කියන පාඩම. හරි පුතේ good night. අනිත් අය තපරයක් ඉන්න මම ටක් ගාලා link එක දාලා එවන්නම් ඉන්න. සර් පුතේ පොඩ්ඩක් ඉන්න මම link එක යවනකම් ඉන්නේ මේ යවන ගමන් ඉන්නේ අනිත් කට්ටියට. හරි. තව පොඩි දෙයක්. ක්ලාස් එකේ අලුත් අය ඉන්නවද? වෙබ්සයිට් එකෙන් ගිහිල්ලා lessons බලන විදිය ගැන දන්නේ නැති අය? ඉන්නවනම් ඒකත් පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න. ඔව් ප්‍රශ්න තියෙන කට්ටිය කියන්න. සර් මේ homework වලට දුන්න පිටු දෙක පොඩ්ඩක් කියනවද? 196යි 197යි. 196 තියෙන්නේ homework එක. 197 තියෙන්නේ අර chat මේ කෙටිමන් යතුරු ටික මං මේ shortcut keys ටික දාගන්න කියලා කිව්වනේ ඒක ටික.